මේ හඩපටි මාතෘකාව විදර්ශනා චිත්ත සමාධිය. එහෙම නැත්නම් අපට ආනන්තරික චිත්ත සමාධිය කියලා කියන ඔය මාර්ග සිත්වල ඇති වෙන්නේ ඔය සමාධිය. ඒ කියන්නේ මාර්ග සිත් කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත්. එතකොට ඒවා ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්. ලෝකෝත්තර මාර්ග සිත්. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්. එතකොට අතරක් නැතුව ඵලයට වැටෙනවා. ආනන්තරික චිත්ත සමාධිය කියන්නේ මාර්ගයේ ඉඳලා ඵලයට විපාක සිතක් ලෝකෝත්තර විපාක සිතක් පත් වෙනවා. හරියට මේ වගේ. දැන් කියන්නේ විදර්ශනා චිත්ත සමාධිය තියෙන ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක ඉඳලා ඒකට කියනවා ලෝකෝත්තර සිතක් කියන්නේ ඒ සිතක්ම තමයි. මාර්ග සිත. ඵලයකට වැටුනහම ඵල සිත. ඒක විපාක සිතක්. ඵලයක් කියන්නේ විපාක සිතක්. එතනදී තියෙන සමාධිය ආර්ය ධානයක් තියෙන්නේ. ඒ සමාධියට වැටිච්ච කෙනෙකුට. ඒ ආර්ය සමාධියක සිටිනවා. ඒක තමයි ආර්ය සමාධිය. ආර්ය සමාධියයි ලෞකික සමාධියයි වෙනස්. කිසිම විදියකින් එක නැහැ. මම මේ වෙනස කියලා දෙන්න. වෙනස කියලා දෙන්න. හැකිනම් තේරුම් ගන්න බලන්න. සමතයක් වඩනකොට නිට්ටයයි සුඛයි ආත්මයි. කොහොමද ඒක වෙන්නේ? ඒකත් මම පැහැදිලි කරන්න. සමතේ වඩලා යනකොට ධ්‍යාන වඩනකොට ආර්ය සමාධියක් කියන්නේ ප්‍රඥාව ඔස්සේ යන ගමන. අනිත්‍යයි අනාත්මයි දුකයි කියන එක. අනිත්‍ය බව වැටහෙනවා ප්‍රඥාවට, අනාත්ම බව වැටහෙනවා. එම නිසා දුක්ඛ කියලා තේරෙනවා. ඒ ඵලයේදී ඒ අදාළ ඵලයට අදාළව දුක තේරෙනවා. ඒක ඥානයක්. දුක්ඛේ ඥානං කියලා ඔය විදිහට තමයි යන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒතකොට ඥාන කියන්නේ උගත්කමක් නෙමෙයි. පොත් කොච්චර දැනගෙන තියෙනවද? ප්‍රොෆෙසර්ලාද, ලෝයර්ලාද, වෛද්‍යවරුද ඒව අදාළනේ. උගත්කම කියන්නේ මෙන්න මේ ඥාන ටික තේරුම් ගන්න එක. මේ ඥාන ටිකට කොච්චර කිට්ටු වෙනවද කියන දේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කොපමණ කිට්ටු වෙනවද කියන එක තමයි උගත්කම. එතකොට අපිට හිතෙනවා කොහොමද සෝපාක වගේ කෙනෙක් මේක අවබෝධ කරේ? ඇයි බැරි හොඳ උගත් කෙනෙකුට ඒක කරන්න? මේක තමයි හේතුව. බුදුදහමේ උගත්කම කියන්නේ ඔක තමයි. ওই ටික ප්‍රඥාව අවදි වෙන එක. ওই ටික තේරුම් ගන්නසේ ප්‍රඥාව අවදි වෙන එක. කියන්නේ විදර්ශනා චිත්ත සමාධිය දියුණු කරගන්නේ. එකකින් ආර්ය ධ්‍යාන ලබන එක. එතකොට ඵලයක ඉන්න කෙනෙකුට ආර්ය ධ්‍යානයක් තියෙනවා. එයා දන්නවා ලෞකික ධ්‍යානයේ වෙනස. ලෞකික ධ්‍යානයක ඉන්න කෙනෙකුට නිට්ටයයි කියලා අල්ලගෙන ඉන්නවා. එයා විඥානයක් ඇතුලේ සිත බස්සගෙන ඉන්නේ. විඥානයක් එයාට සත්‍ය වෙලා. විඥානය කියන්නේ දැනෙනවා දැනගන්නවා කියන එක එයාට සත්‍ය වෙලා. අතන වෙන්නේ ප්‍රඥාවෙන් අවබෝධයක් සියුම් විඥාණයෙන් බැහැරට ගිය විඥාණයට වඩා සියුම් වූ ගැඹුරු වූ ඥානයකින් සිත දැකීම. ඒ සිත් පරම්පරාව තමයි යා සමාධියක් දක්වා ප්‍රඥාවක් තුලින් දියුණු කරගෙන තියෙන්නේ. ඒ වෙනාට ප්‍රඥා චෛතසිකය ඵලයට අදාළව දියුණු වෙලා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම කරුණා මුදිතා ප්‍රඥා කියන විදර්ශනා කුසල සිතේ විපාකයක් යා විඳිනවා. ඒක ස්ථිරයි. ප්‍රඥාවක් යාට තියෙනවා. ඒක විපාකයක්. ඒ විදර්ශනා කුසල සිතේ කුසල විපාකයක් මේ ලෝකෝත්තර විපාකයක් විඳිනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ සමාධි දෙක තේරුම් ගන්න බලමු. මම මේ වගේ උදාහරණයක් දෙන්න. මේක
තේරුම් ගත්තොත් ලොකු දෙයක්. හැබැයි ඒක කියන්න යන්න ඉස්සෙල්ලා මේ ආලෝක පෙනීම්, තරු පෙනීම්, උඩ පාවීම් ඒවා නෑ මේකේ. ක්ලියර්, ඒ කියන්නේ මහ පැහැදිලි වූ අවබෝධයක් තියෙන සිත ගැන. මේ විපාක සිත්වල. ඒ නිසා අරවා ඔක්කොම බොරු. ඒවා මුලා වෙච්ච ඒවා. ඒ නිසා දැන් ලෞකික මාර්ගයක ඉඳලා ලෝකෝත්තර විදර්ශනා වඩන්න පුළුවන්. ලෞකික ධානයක ඉඳලා. බැරි නෑ. හැබැයි හරි ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. අද ඉන්නේ වැඩිපුර හොරු. ඒ වචනේ හරි. හරි අමාරුයි මේ හොඳ විදර්ශනා ගුරුවරයෙක් හොයාගන්න. නැති තරම්. ඒක නිසා මොලේ අවුල් වීම වෙන්න පුළුවන්. ඒ නිසා හොඳයි සමතය වඩලා ඇස් අරගෙන විදර්ශනා වඩන එක. ඒක බොහෝ දුරට හොඳයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනාවක් කියලා කිව්වේ ඇස් අරගෙන භාවනාවක්. ඇස් අරගෙන ඇස් වහගෙන සමත වඩපු කට්ටියට ඇස් වහගෙන විදර්ශනාවකුත් කියලා දුන්නා. ඒතර මහා සතර සතිපට්ඨානෙ කියන්නේ විදර්ශනාව. එතන මේ සමතයක් නෑ. පැහැදිලිව තේරුම් ගන්න. ඒතර බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ දේශනාව විදර්ශනාව සමතේ නෙමෙයි සමතේ තිබුණ භාවනා බමුණු භාවනා. බලමු දැන් කොහොමද ලෞකික ධානයක වෙන්නේ? ලෞකික ධානයක මෙන්න මේ උදාහරණයක දැන් ඔය වැලි කරදහයි ගැන දන්න කට්ටිය ඉන්නන සියුම්ම වැලි කරදහයි අපි කමු. සියුම්ම වැලි කරදහයි වුණත් යන්තම් හරි වැලි හවු වෙනවා. දැන් මේ යන්තම් හරි වැලි හවු වෙනවා. අත ගෑවොත් අහු වෙනවා. දැන් මේ ලෞකික සමාධිය කියන්නේ දැන් කොලේ අමතක කරන්න. දැන් අහු වෙන ටික විතරක් අතින් අපි කියමු පිරිමදිනවා කියන. එතකොට ඉතාමත්ම සියුම් දෙයක් අපිට දැනෙනවා. ඒක දැනෙනවා. සියුම් බව හැබැයි හරිම සියුම් ඒක. දැන් තමන්ට සතුටක් තියෙනවා. සන්තෝෂයක් තියෙනවා. අල්ලගත්ත සියුම් බවක් තියෙන. ඊටාම සියුම්. ඉතින් එයා හිතනවා නෑ මම දැන් මේ ධානය වඩලා ඉන්නේ. සමහරින් ඒගොල්ලෝ ධානය කියලාත් හිතනවා වරද්දවා. සමහරට මේක මේ අනේ මම මාර්ගඵලයක තමයි ඉන්නේ කියලා හිතෙනවා. එච්චරට සියුම්. හැබැයි දැනෙනවා. ඒ දැනෙන්නේ දැනගන්නේ විඥාණයෙන්. ඇයි අර දැනෙන්නේ? නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලන නිසා. ඒ දැනීම තියෙනවා සියුම් ලෙස. එයා විඥානේ ඇත්ත වෙලා. සම්මතයේ උස්සේ යනකොට ඔන්න ඔකයි වෙන්නේ. දැන් එයාත් සමාධියක ඉන්නවා. ඒ සමාධිය ලෞකිකයි. ආර්ය සමාධිය කියන්නේ වෙනස් දෙයක්. ආර්ය සමාධියේ සිත ප්‍රඥාවෙන් සිත දකිනවා කියන්නේ. ප්‍රඥාව කියන්නේ සියුම් දැනුමක්. එයාත් අපි තුමු මෙහෙම අත ගන්නවා කියලා යම් කිසි දෙයක්. එයා අත ගන්න විඥාණයෙන් නෙමෙයි. එයා ප්‍රඥාවෙන් අත ගන්න. සියුම් වූ තියුණු වූ ඉතා ගැඹුරු වූ ඥානයකින්. එයාට මුකුත් අහුවෙන්නේ නැහැ. අනිත්‍යයි වගේ අර වැලි කරදයි අහුවන තැන මෙයාට මුකුත් අහුවෙන්නේ නැහැ. එයාට කිසි දෙයක් අනිත්‍යයි අනාත්ම ස්වરૂපය වගේ. එයාට මුකුත් අහුවෙන්නේ නැහැ. ආර්ය සමාධියින් එකනට. ඒක අසු නොවි සිටින්නේ ඥානයෙන් ප්‍රඥාවෙන්. අනිත්‍යයි අනාත්ම මේ උදාහරණයක් දුන්නේ. මේකම තමයි හරියට වෙන්නේ. එතකොට එයාට හරි ශුන්්‍යතාවයක් තියෙනවා. හැබැයි වැලි හවුවෙන්නේ මුකුත්ම නැහැ. ඒ ශුන්්‍යතාවේ ප්‍රඥාවෙන් කෙලස් ටික අවබෝධ කරලා ඇවිල්ලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන කළා. ඒක අවබෝධ කළා. හැබැයි අර ඥාණයෙන් තමයි අත ගන්නෙ. උදාහරණයක අත ගන්නෑ. සිත එහෙමයි පේන්නේ යාට. සිත ශුන්‍යයි යාට. අවබෝධයට වැඩිය ප්‍රබලයි. ඒ නිසා යා හෙන් ගන්නකොටත් අවබෝධය යාට ඉස්සල්ලා ඉන්නේ. කනෙන් අහනකොටත් අවබෝධයක් යාලා තියෙනවා. ඇහෙන් දකින්නේ නැහැ යා. සාමාන්‍ය කෙනෙක් දකිනවා වගේ ඇහෙන් දකින්නේ නැහැ. යා දකින්න පෙර අවබෝධයකින් දකින්නේ. ප්‍රඥාවකින් යා දකින්නේ. යාට වදිනකොට යාට එන්නේ අවබෝධය. මොනවාද අවබෝධ? අනිත්‍යයි අනාත්මයි. අනිත්‍යයි සහ අනාත්ම වෙන නිසා එයාගේ ලෝකෝත්තර සිත තුල වෙන්නේ ඉබේම දුක බව තේරෙනවා. දුක් විඳින්නේ නැහැ. එයා සැපයි. එයාගේ සතුටක් එයාට තියෙනවා සිත තුළ. අතහැරීම තුළින් සතුටක් තියෙනවා. අරයට පොටියට වැලි කැට අහුවෙන හැබැයි එයාටත් එක තියුණු බවක් හිතෙන. ඉතින් එයාට පැටලෙනවා. එයා යන්නේ විඥාණයෙන් යන ගමනක. මේ ලෝකෝත්තර ආර්ය සමාධියේ ඉන්න ඵලසිටවල ඉන්න එක නඩ තියෙන්නේ. ප්‍රඥාව තමයි ඉස්සෙල්ලා දාන්නේ. එහෙන් දැක්කත් ප්‍රඥාව ඉස්සෙල්ලා යනවා. දකින්නකොටම
අනිත්‍යයි අනාත්මයි. එම නිසා යාට දුක බවම තේරෙනවා. ඒක අවබෝධයකට හවු වෙන්නේ. මම හිතනවා මම මේ දුන්න දෙකේ සමාධි දෙකේ වෙනස තේරෙනවා කියලා. යම් කිසි විදිහට තේරුම් ගන්න පුළුවන්. එතකොට ලෝකෝත්තර සිතකට ඉක්මනටපත් වෙන එක තමයි වැදගත්. ඒකට සීලයක ඉඳලා ප්‍රඥාව දියුණු කරන්න. එහෙම නැත්නම් ඉක්මනට මේ පටිච්ච සමුප්පාදයේ ආරෂ්ඨාංගික මාර්ගය තේරුම් ගන්න බලනවා. මේ නාම රූප ක්‍රියාවලිය ඉක්මනට කාය වචී මනෝ සංචේතන මගේ ආත්මය කියන මේ කොහොමද වෙන්නේ? මම මැරිලා යන්නේ කර්මය කොහොමද? අතීතයේ දැකපු දෙයක් කොහොමද? කරපු දෙයක්නේ. එතන මම කියලා අල්ලගත්ත දෙයක් මෙතන විපාක විඳිනවද? එහෙනම් මම කියලා කෙනෙක් ඇත්තටම කර්මයක යනවද? කර්ම විඳ යනවද? කරපු කර්ම විපාක විඳ යනවද? ඕක සිතන්න බලනවා තමන්ගේ සිත තුළින්ම නිකන් ඉන්නකොට බලනවා මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ නාම රූප කියන්නේ? ඇයි කර්මයක් යන්නේ නැත්තේ? තමන් මොනවද මේ කරන දෙයට වෙන්නේ? ඉස්සල්ලා මම කරපු දේ දැන් කවුද මෙතන ඉන්නේ? ඔන්නෝම සිතන්න පෙළඹෙනකොට ප්‍රඥාව අවදි වෙනවා. එතකොට එයා මේ ලොකු සීලයක හිටියෙත් නෑ. ආරෂ්ඨාංගික මාර්ගය වැඩි දියුණු කරන්න ගියෙත් නෑ. යට ප්‍රඥාවත් එක්ක ඉබේම සීලයකින් සංවර වෙලා ඵලයේ ලෝකෝත්තර සිතකට වැටෙනවා. මාර්ග සිතකට. ඕම සිතනකොට. නුවණින් විමර්ශනය කරනකොට. මොකද වෙන්නේ කියලා බලනවා. තමන්ගේ සිත හැසිරෙන ආකාරය. ඒ හැසිරෙන ආකාරය බලන්නේ විඥානයේ ඇතුලේ බැහැගෙන නෙමෙයි අර ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නවා සිත කොහොමද වෙන්නේ කියන දේ. නිකන් සිත දිහා බලන් ඉන්නවා නෙමෙයි නුවණ දියුණු වෙන විදිහට බලනවා. මේ මම ආත්ම කියන්නේ මොකක්ද? ආත්මයක්. අනාත්ම කියන්නේ මොකක්ද? කවුද මේ යන්නේ? හැබැයි ඒ ටිකට යන්නේ ඉස්සලා මේ සීලබ්බත පරාමාසයෙන් වෙන් වෙනවා. ඊට පස්සේ බලන. ඒකට අර විචිකිච්ඡාව. දැන් අටමහ ස්ථානයක සැකය කියලා කිව්වට වැදගත් මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න එක විචිකිච්ඡාව. ආත්ම ස්වરૂපය තේරුම් ගන්න එක. ඒ ටික එකපාරට තේරිච්ච ගමන් තිසරණ කෙරේ ශ්‍රද්ධාවයි සීලය පිළිබඳ විශ්වාසයයි ඉබේම ගොඩ නැගෙනවා ටක් කාලා. ඒක පැත්තක්. එහෙම නැත්නම් සීලයක ඉඳලම යනවා ශ්‍රද්ධාව දියුණු කරගෙන. එතකොටත් මේ මගේ සීලයෙන් ප්‍රඥාව දියුණු කරන ප්‍රඥාවෙන් සීලයට ඉබේම සංවර වෙන්නත් පුළුවන්. ඒක නිසා ඉක්මනට අර ඔලුවට ගහනවා වගේ තමන්ගේ නුවණ දියුණු කරගන්න පුළුවන් නම් ලේසි. මොකද්ද මේ සිත කියන්නේ දේ තේරුම් ගන්නවා. ගැඹුරින් විමර්ශනය කරනවා. ධර්මය අහලත් බලනවා මොකද්ද මේ සිත ගැන කියන්නේ. ඒතකොට සිතටම එන දහම අහනවා. අනිත් දහමට වැඩි කාලය ගත කරන්නේ. ඒවා නිකන් තේරුමක් නැහැ තමන්ට. තමයි යම් කිසි දැනුමක් දින කෙනෙක්. මොකද්ද මේ දැනුම? මේ දුක ගැන තේරෙන කෙනෙක්. දුක ගැන තේරෙන. එතන භාවනා කරනකොට හොඳ විදර්ශනා ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. අපහසුයෙන් තමන්ට හම්බුනොත් තමන් හරි වැදගත්ම ප්‍රශ්නේ තමයි අහන්න ඕනේ. S2 අරගෙන එළියට ආවම කොහොමද මම විදර්ශනා වඩන්නේ? ඒකට ඒ ගුරුවරයාගෙන් හොඳ පිළිතුරක් ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් තේරුමක් නැහැ. ඉතින් සමතේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. සමතේ හොඳයි. සිත සීලයක් හීලා කරගන්න පුළුවන් කියලා තමන්ට දැනගෙනවා. යම් කිසි සහනයක් තියෙනවා. අර වැලි කරදයියක් වගේ ලාවට අහු වුණාට ධ්‍යානවලදී නමුත් සිත හීලා කරගන්න පුළුවන් කියලා තමන්ට යම් කිසි ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඇත්තටම විශ්වාසයක් අපි භාෂාවෙන් කියනවා. ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. සිත හීලා කරගන්න පුළුවන්. හැබැයි ඒක නිවන නෙමෙයි. ප්‍රඥාවක් තමයි. මොකද්ද ඥානය? දුක පිළිබඳ තේරෙන ඥානය. ඒක පැහැදිලිවම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක කිසිම ගැන සැකයක් තියාගන්න එපා. හරියට මාර්ගයේ ගියොත්. ඒක නිසා මේ ගැන හොඳට තේරුම් ගන්න. ශනිකව බුදුදහමේ ලෝකෝත්තර සිතකට එන එක තමයි ප්‍රයෝජනවත්. ඉක්මනට ඒ දැසට නාම රූප ඔස්සේ ලෝකෝත්තර පැත්තට චිත්ත සමාධියක් ගොඩ නගා ගන්න. එතකොට අර කුසල් ටිකයි සිතේ තියෙන්නේ. එතකොට යාට අනිත්‍ය සහ අනාත්ම ස්වરૂපයේ මාර්ග සිතේදී පේනවා. සෝතාපන්න මාර්ග සිතේ තේරෙන්න ගන්නවා මේ සමාධිය. ඒ නිසා මේ යම් අය කියන දේවල් අහලා වැඩක් නෑ. Tamanට අවබෝධ කරන බුදුදහමක් තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් Tamanට තේරෙන බුදුදහම අරගෙන යන්න ඕනේ. Tamanටම අවබෝධ වෙන දෙයක්. ඒ නිසා යම් මායාගේ පුත්‍රයෝ වටේ ඉන්නවා. ඕම යන්න එපා, අරව කරන්න එපා, මේවා කරන්න එපා කියලා Tamanගේ අරමුණ නිවන පැත්තට යන විදිහට එහෙම නැත්නම් සෝතාපන්න වෙන අරමුණ ඔස්සේ Tamanට තේරෙන විදිහට
අවබෝධයක් දියුණු කරගන්න එක තමයි බුදුදහම කියලා කියන්නේ. Tamanටම ඇසෙන බුදුදහම කවුරු මොනවා කිව්වත්. ඒ නිසා මුලා වෙන්න එපා විවිධ පුද්ගලයන්ට. දේශකයා වැඩක් නැහැ. Tamanට මේක කරලා එහෙම නැත්නම් අවබෝධයෙන් තේරෙනවද කියන එකයි වැදගත්. තේරුවන් සරණයි.